ලක්ෂ 5ක් ගත්තා. තව 80ක් විතර තියෙනවා. දැන් ඔය සල්ලි ගත්තා මාධවීට SMS එකක් නැද්ද? නෑ. ඒ ෆැසිලිටිස් මොකුත් මම ඔය accounts වලට ඇක්ටිවේට් කරලා තිබ්බේ නෑ. තමුසේ මෙච්චර කල් බිස්නස් කියලා කරලා දින ජාරම්ද කොහොදෝයි? ජාවාරා? එතන මේ ලක්ෂ 5යි තියෙන්නේ. ඔයා මගේ අනිත් accounts දැක්කම මොනා ගියේද දන්නේ? එච්චර සල්ලි කරේද? එහෙම වැඩක් නෑ. දැන් අපි කොහොමද මේකෙන් ගයක් හොයා ගන්න ඕනේ? අන්න කියන්නේ මාස 3ක විතර කීමනේ දුන්නාම ඇති. නැත්නම් අපිට රෙන්ට් ගෙවන්න සල්ලි මදි වෙයි. බලමු. පත්තරෙන් හරි net එකකින් හරි සර්ච් කරලා. හැබැයි ඉතින් සේෆ් තැනක් හොයාගන්න වෙයි. ඔය ලක්ෂ 5ේදී ලොකු බක්කක් ගන්න බෑනේ. මොකද පොඩි ගියක් තමයි හොයාගන්න වෙන්නේ. ගේ නම් පොඩි වුණත් කමන්නේ. වටේ පිටේ මිනිස්සුන්ට සැක නොහිතෙන තැන. මොනවගෙන? fried rice. කමු බඩින්. ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. මේ ජනේල තියෙන විදිහට මෙතනින් පිට කෙනෙක්ට ඇතුළු වෙන්න බෑනේ. ඒක තමයි ඉන්ස්පෙක්ටර්. මේක කරපු එක ආවේ මේ දොරෙන්ම තමයි. මොකද මම මේක සාමාන්‍ය රැයට ලොක් කරන්නේ මේ වගේ දෙයක් කරන්න පිට කෙනෙක් ඇතුළු වෙයි කියන එක හිතන්න අමාරුයි. ඒ කියන්නේ ඉන්ස්පෙක්ටර් හිතන්නේ මේක මේ ගේ ඇතුළෙන්ම කවුරු හරි කරා කියලාද? නෑ අපිට එහෙම හිතන්න තිබ්බා ඔෆිස් එකේ ලාච්චුවේ මේ වගේ දෙයක් නොතිබුණා. ඒකනේ. ඇයි මිස්ටර් ටිරන්ටෝ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? ඒක ඉන්ස්පෙක්ටර්? නෑ මං ඇහුවේ ඇයි මිස්ටර් ටිරන්ටෝ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. මේවට හේතු දන්නේ නැහැ කිව්වට මට හිතෙනවා මේවට පසුබිම මිස්ටර් ටිරන්ටෝ දන්නවයි කියලා. ඉන්ස්පෙක්ටර් කියන්නේ මේවා මේ මමම කරගන්නවා කියලාද? නෑ මං එහෙම කිව්වේ නෑනේ. මං කිව්වේ මේ දේවල් කරයි කියලා සැක කරන කෙනෙක් එහෙම නැත්නම් කණ්ඩායමක් මිස්ටර් ටිරන්ටෝ ඉන්නවයි කියලා. මට නම් ඉතින් මේකට සැකාර අනුරාධ කියන මිනිහම. එතකොට වෙඩි තිබ්බේ. ඒක මනුරංගලගේ අම්මලගේ කොන්ට්‍රැක්ට් එකක්. මිස් මාධවීට මේ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ? මම ඕකට මුකුත් කතා කරන්න දෙන්නේ නැහැ ඉන්ස්පෙක්ටර්. මම ඕකට මගේ අදහස් කියන්න ගියොත් වෙන්නේ අන්තිමට මම වැරදිකාරයා වෙන එකයි. නෑ එහෙම බෑ. වාට හිතන දේවල් ඔයා කියන්න ඕනේ. මම ඒක පොලිසියෙදිත් කිව්වනේ. අපි මේකට මේ අනුරාධවයි මනුගේ පේරන්ට්ස් ලවයි බොරුවට සැක කරන්න ගියොත් වෙන්නේ මේකේ මේ ත්‍රෙට් එක අපිට තවත් ලං වෙන එක විතරයි. ඒක හරි. ඇත්ත හතුරු දැනගෙන වෙන මිනිස්සුන්ට වැරදි පටවන්න ගියොත් එහෙම වෙන්නේ තමන් මේ වලේ වැටෙන එක. මේමයි. මට කාටවත් වැරදි පටවන්න ඕනේ නැහැ. දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවනේ. මම දුන්නේ ඒකට උත්තරේ. මට මෙතන වෙන කවුරුත් සැක නැහැ. ඒකයි මං කියන්නේ. මනෝ මහත්තයා මරපු එවුන්ගේ මොකක් හරි රහසක් තියෙනවා. නැත්තම් ඉතින් වලලපු මිනිය ගොඩ අරන් ඒකට එළුවෙක් දාන්න ඕනේ නෑනේ. මාධවී හිතුවා අපි උසාවියයි කියලා. ඒකෙ හින්දා ඉතින් මාධවී බොඩි එක මාරු කරා. එහෙමද නැත්තම් අපි පාන්සකෝලේ දීලා බූම දාන කරේ එළුවෙක්වද? සුජාත මේ කට වහ ගන්නව හරිද? ඔයාගේ කතා කරන්නේ මගේ අයියා ගැන. නෑ ඉතින් මම මේ කිව්වේ. නෑ මට මුකුත් අහන්න ඕනේ නෑ. මිනිස්සු ඔය බොඩිය මිනිය කියන්නේ මගේ අයියට. පෙට්ටියක හිටියත් වලක හිටියත් ඒ ඉන්නේ මගේ අයියා.
අඬන්නේ? ඈ? මොකද අර බේබි අඬන්නේ? නෑ මම මේ කියපු දෙයකට බේබිට දුක හිතිලා. දැන් සුජාත මොකද්ද කිව්වේ යට? නෑ ආයෙව කියන්න ඕනේ නෑ මහත්තයා. සුජාත මේ පඬිතියා වෙන්නේ නැතුව කියනද මොකද්ද කිව්වේ කියලා? නෑ ඉතින් මේ මිනිස්සු කියනවනේ මනෝ මහත්තයාගේ මිනිය ගොඩ අරන් ඒකට එළුවෙත් දාලා කියලා. ඉතින් මං කිව්වා මේ අපි පාංශකූලේ දෙන්නත් ඇත්තේ එළුවෙකටද කියලා. ඕකනේ කියන්නේ. ඈ? තමුණුත් දැන් වල්පල් කියවන හොඳටම වැඩි. නෝනව උස්සන්නේ තමුන්නේ. නෑ ඉතින් මං කිව්වේ දන්න දෙන්නේ මහත්තයා. මේ දැන් නෝන වගේම තමුණුත් ඉන්නේ මේ මිනිස්සු ගැන තරහින්. ඒ මිනිස්සුන්ගේ වැරදි ඇති. ඒවට හැමදේටම අපිට බෑනේ මේ මිනිස්සුන්ට ඇඟිලි දික් කරන්න. ඒ වුණාට ඉතින් මේ තමුන් දැන් කිසි දෙයක් කතා කරන්න ඕනේ නැහැ. කට වහගෙන තමුන්ගේ වැඩක් කරනවා. ගන්දා සාරේ බෑ විරිහින්ද ගියා මිසක් නැත්තම් බල්ලෙට්ටේ වෙන්න බෑ ලැක් කරලා වෙරිකාර ගානේ ඉන්න මම හොදන්න නැතුව මේ දැන් තමයි මට මෙහෙම බොන්න දීලා මට සුදුව ගහද්දි වෙරි වෙන්නේ නැති දන්නේ නැහැ උයි අයියෝ සුදුව ගන්න හැමදාම මෙහෙම සෙට්ලා බමුකෝ තමුසේ මෙහෙම හැමදාම බොනවද උයි නෑ එහෙමටම නෑ ඉතින් එහෙනම් කොහොමද උයි මෙහෙම හැමදාම බොන්නේ හරි හරි බලමුකෝ මේ අග්ගාලා ගහලා යන්න මට බොන්න කියන්නේ තමුසේ බොනෝ උයි තමුසේ මටමනේ බොවන්නේ ඔයා ටොයිලට් එකට ගිය වෙලාවේ මං ෂොට් දෙකක් ළඟ ළඟ නමා ගත්තා. එහෙනම් කමක් නැහැ ඉතින්. මං බැලුඹ මට බොන්න දීලා මේ මම කෙටරින්ග ගන්න දඟලනවා දන්නේ නැහැ. පිස්සුදනේ. අපි දෙන්න දැන් යාළුවෝ. මම මගේ යාළුවෙක්. යාළුවෝ එහෙම මේ බොන්න දීලා ගෙවල් වලට රින් ගන්න නැහැ. එතකොට සාමාන්‍යයෙන් කවුද මේ ගෙදරට පිටින් එන්නේ? මුලින් ආවේ ටිරාන් මහත්තයා. ඇවිල්ලා ඒ මහත්තයා මේ ගෙදර මහත්තයා වුණා. ඊට පස්සේ ආවා ගියා අපේ මහත්තයාගේ ඔෆිස් එකේ ලේඩි කෙනෙක් ආවා ගියා. තව මැඩම්ගේ යාළුවෙක් ආව රටේ ඉඳලා වන්දනා කියලා. ඒ මැරණුත් එනවා යනවා. වෙනනම් කවුරුත් නැහැ. එතකොට ඔයා කාවද දන්නේ? මන්නන්ස අලුතින් ආවේ. ගෙදරට එන යන අය කවුද කින්ද මන්ද කියලා කියන්න මං අඳුරන්නේ නෑ සර්. මට අමතක වුණානේ. තව කෙනෙක් එනවා කොල්ලෙක් වගේ නෝන කෙනෙක් මෝටර් සයිකල් එක. ඒ කවුද? නම නම් මතක නෑ සර් මට. මම මුලින් රැවටුණ කොල්ලෙක් කියලා. ඉන්නේ කනේ කරාබු දාගෙන ඇඟේ පච්ච කොටාගෙන. කවුද? කවුද? අපේ මැඩම්ගේ යාළුවෙක්. හැබැයි ළඟදී ඉඳලා නම් ආවේ නෑ. මට එයා ගැන තව ටිකක් විස්තර කරලා කියන්න. මූණ සුදුයි. කට කළුයි. ඇඟ පුරාම පච්ච කොටලා. නහය කරාබු දාලා කනේ කරාබු දාලා. මොනවද එයා අඳින ඇඳුම? ඇඳුම උඩට අඳිනවා කළු නිකන් ජර්කින් එකක් වගේ එකක්. එතකොට යට කළු කලිසමක්. සපත්තු කළු පාට බූට්ස් වගේ දෙකක් තමයි දාන්නේ. සර්ට කියන්න මේ ගෙදරට එනකොට ඒ බූට්ස් දෙකවත් ගලවන්නේ නැහැ. හැමදාම එන්න එකම ඇඳුම වෙන්න බෑනේ.
මට සර්ට බොරු කියන්න ඕනේ. මම හැමදාම දැක්කේ ඒ සූට් එකෙන් තමයි. ඇයි ඔයා මට මේ වෙලාවේදී මේකට සපෝට් කරන්නේ නැත්තේ? මම මේකට අනුරාධය සැකයි කියලා කියන්න ඔයා අයියකට විරුද්ධ වෙන්නේ. ඌ ඔයා දන්න මිනිස්සෙකුත් නෙමෙයි මම දන්න මිනිස්සෙකුත් නෙමෙයි. මේ මිනිස්සයාට මොකද්ද තියෙන උමනාමේ මහරෑ ගෙදරකට පැනලා ඔයාගේ කාමරේට රිංගලා ඔය වගේ දෙයක් කරන්න? හා? මේ මිනිස්සයා දිනුන මිනිස්සෙක්. ඔව් ඔව්ගේ දිනුව තමයි ඔය පෙන්නලා තියෙන්නේ. මිස් මාධවි ඉන්ස්පෙක්ටර් අර සිකියුරිටි ගාඩ් කිව්වා කවුද පිරිමියෙක් වගේ ගර්ල් කෙනෙක් මෙහෙට ආවයි කියලා. කවුද? රූත්. රූත් කියන්නේ කවුද? රූත් කියන්නේ මගේ යාළුවෙක්. අහම්බෙන් හම්බුනේ යාළුවෙක්. මේ එයා තමයි මට අනුරාධව ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ. එයා මොටර් බයිසිකල් එකකින් දාවේ. ඔව්. ටැටූ ගහපු එක්කෙනෙක්. කළු ජැකට් එකක් ඇඳපු, බ්ලූ ඩෙනිම් එකක් ඇඳපු. ඔව් ඉන්ස්පෙක්ටර්. පොඩ්ඩක් ඉන්න. ඉන්ස්පෙක්ටර් මොකද්ද මේ හෙල්මට් එකේ පාට කිව්වේ? මම නෙමෙයි දැක්කේ. ඕගොල්ලන්ගේ සිකියුරිටි ගාඩුවේ දැකලා තියෙන්නේ. ගුණපාල. එනවා සර්. සර්. අර එදාව ගෑනු ළමයා මේ දාලා හිටිය හෙල්මට් එකේ පාට මොකද්ද? සර් මට මතක හැටියට නම් නිකන් සුදු පාට හුරු එකක් වගේ. අර සර් පුල් පීස් කියන්නේ මෙහෙම මුණ වහලා. නිල් පාට ජීන්ස් එකක්ද ඇඳලා හිටියේ? ඔව්. එයා සාමාන්‍යයෙන් අඳින්න එකම જાති ඇඳුම්. ඩාර්ක් බ්ලූ ඩෙනිම් එකයි, බ්ලැක් ජැකට් එකයි, ලෙදර් බූට්ස් වෙයි. කවුද? මම. මොකද්ද තාත්තේ කරන්නේ? මොකද්ද කරන්නේ? එකපාර කතා කරන්න බෑයිද? මගේ පපුවත් එක්ක ගහනවා. මට නම් දැන් මේ බය පුරුදුයි බං. තාත්තට පුරුදු වුණාට මට පුරුදු නෑනේ. කො අයියා ආවේ නැද්ද? නෑ. එක්ක ඌ මේ ගෙදර ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි වෙන තැනකට ගෙනියන්න ඕනේ. ඌ මොනව කරනවද කියලා මන් නම් තේරෙන්නේ නෑ බං. අපිට නොකියුවට අයියා මොකක් හරි බරපතල දෙයක් කරනවා තාත්තේ. කරනවා තමයි. උඹ හිතන්නේ ඌ පාසෙකෙක් කියලා මං හිතන් ඉන්නවා කියලාද? තාත්තා දන්නවනේ ඉතින් මටත් කියන්නකෝ. ඒව උඹට වැඩක් නෑනේ. මේ උඹ දැන් බයි කාලා දින්නේ. වැඩක් නැත්තේ ඇයි? එයා මගේ අයියා. අයියා කරන දේවල් මං දැනගන්න ඉපේ. ඒව උඹේ අයියාගෙම අහලා දැනගන්න. හොඳේ? මට සුගර් පෙත්ත බලන්න තියෙනවා. ඉක්මනට බත් ටිකක් බෙදලා ගන්න. සරෝජනී මං ගාමිනී දොර ටිකක් අරින්නකෝ. මේ විමලට අමාරුයි. අමාරු? අමාරුයි? අය මොකද? නෑ එහෙම එකක් නෙවෙයි. පොඩක් වැඩි වෙලා. අමු සරත් බොන්න දුන්නද මේ මිනිහට? පිස්සුදනේ. මම බොන්න දෙන්න මොකද වෙනද බොන්න නැති මිනිහෙක්. විමලේ මොකද දෙයියනේ මේ වෙලා තියෙන්නේ? මෙච්චර දවස් කොච්චර බිව්වත් මෙහෙම වෙලා නැහනේ. ඔයා ඉතින් දන්නේ නැහැ මූ අච්චර බිව්වද මෙච්චර බිව්වද කියලා. හරිසමෙන්. එතෙන් හදන තුන්කු දුරුස් වෙන්න මග හලින්. දෙයියනේ. හරිසමෙන්. මලේරියා. Thank you. ඇයි මේ? මොකද වෙලා තියෙන්නේ? මොකද කියන්නේ සලු වෙලා. මොකක් වෙලා? බීලා වැඩි වෙලා. බීලා වැඩි වෙලාත් වෙන මොකක් හරි අමාරුවක්ද දන්නේ නැහනේ. මොනවා වෙනද මාත් එක්කනේ බිව්වේ. ඒකම තමයි මට තියෙන සැකේ. සැකේ? මොකද සැකේ? අනේ ඔය කියවිලි නවත්තලා මේ මනුස්සයා වැඳට ආවෙලෙමුකෝ. සමින්දක් බෑ බර වෙන්න. අම්මේ. පරිසි. නේ. ඇත්තම මිස්ටර් අනුරාධ මම මේ ගෙදර රෙන්ට් අවුට් කරන්න හිතාගෙන හිටියේ නෑ. මොකද දිගටම දුන්නේ ටූරිස්ට්ලාට. ඉතින් දන්නවනේ දැන් ටූරිසම් වැටලන් තියෙන්නේ. ඒකයි මම කල්පනා කරේ කාට හරි රෙන්ට් අවුට් කරනවා කියලා. මේ ෆර්නිචර් ඔක්කොම එක්කනේ දෙන්නේ නේද? ඔව් ෆර්නිචර් ඔක්කොම තියෙනවා. එතකොට මේ මිස්ටර් අනුරාධගේ වයිෆ්ද?
නෑ මේ මගේ මේ කසින් සිස්ටර් කෙනෙක්. මෙයා මේ ෆැෂන් ඩිසයිනින් කරන්නේ. මෙයත් ඉඳලා හිටලා එයි. ඒ වුණාට මං විතරයි මෙහෙ නවතින්නේ. ඒක හොඳයි. ඇත්තටම මොකද මම කැමති නැහැ ෆැමිලිස් වලට දෙන්න. මොකද ෆැමිලිස් වලට දුන්නාම ගෙවල් නාස්ති වෙනවා. නෑ. අපි නම් එහෙම නාස්ති කරන්නේ නැහැ. මොකද අපි වැඩි උයන්න පිහන්නෙත් නැහැ නේද? කොහොමද දැන් ගෙවල් වල වැඩි උයන්න පිහන්නේ නැහැ. අපි බලමුද? යා. හලෝ. හලෝ රුත්. මේ ඔයා කොහෙද ඉන්නේ? ඇයි කියන්නේ? නෑ මට ඔය ටිකක් හම්බෙන්න ඕනේ ඒකයි. මොකටද? ටිකක් කතා කරන්න තියෙනවා. අපිට ආයෙ මොනවද කතා කරන්න තියෙන්නේ? ඔයාගේ අලුත් හස්බන්ඩ් අර අනුරාධ වෙලෝ ගත්තට පස්සේ ඔයා මොනවද මාත් එක්ක කතා කරන්නේ? අනේ නෑ. ඒ ගැන කතා කරන්න තමයි මාත් එන්න කියන්නේ. මේ අහන්න මාදිවි. මං අනුරාධ ඕගලන් ගෙදරට ඒවා වැදගත් ගෑණියෙක් කියලා හිතාගෙන. අපිට ඕනුනේ මොකද්ද කියන එක ඔයාගේ හස්බන්ඩ් දන්නේ නෑනේ. මට තේරෙනවා ඒක. ඒත් මේ අපි ආයෙ හම්බෙන එකේ තේරුමක් නෑ. ඔයාගේ අලුත ගෙනා මනමාලයා මට කැමති නෑ. අපි දෙන හම්බෙනාට ඒ මනුස්සයා කැමති නෑ. ඒ හින්දා අපි මේ ගණතුනේ මෙතන නතර කරමු. ඔයාගේ හස්බන්ඩ්ගේ පදේට නටනට සතුටින් ජීවත් වෙන්න එච්චරයි. මං කියන දේ පොඩ්ඩක් අහන්නකොරුත්. මේ මාදවි මට ඔයා කියන දේවල් අහන්න ඕනේ නෑ. මං කැමති නෑ ඔයගලන්ගේ ජීවිත අස්සට රිංගලේ වවුල් කරන්න. හින්දා මට කතා කරන්න එපා. ප්ලීස්. හෙලෝ රුත්. අනේ හරි. jadi mbak mati mana? අත පරිස්සමෙන්. ගන්න. කාටද මේ කම්පැනි එක තුල මාව මරන්න ඕන එක? මේක නම් ඉන්කවර් එකක් කරන්නම වෙනවා මිස්ටර් ටිලා. ඉන්කවර් එකක් නෙවෙයි. මේ ඔයි. මං දැන් තමසට කඩේ ගියා හොඳටම ඇති. ඔකට ඉස්සර කාලේ සීයලා කියන්නේ බලලුලව කොසට බාවනවා කියලා.